සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ප්‍රධාන රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය ගොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මස 6 වනදා තෙක් දීර්ඝ කෙරේ. අත්‍යවශ්‍ය සේවාවන් එවැගේම අනෙකුත් සේවාවන් සඳහා අවසර ලබා දීලා තිබෙනවා. මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන්. ඩෙල්ටා ප්‍රභේදය තුළින් පූර්ව ලක්ෂණ නොපෙන්වන හෘදයාබාධ හටගැනීමේ අවදානමක් ගැන හෘද රෝග විශේෂඥවරයෙකුගෙන් හෙළිදරව්වක්. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් බාර ගැනීමේ දින දීර්ඝ කෙරේ. කාබුල් ගුවන් තොටුපළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනටම පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 6 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට රජය පියවරගෙන තිබෙනවා. කොවිඩ් වෛරසයේ අධික ව්‍යාප්තිය හේතුවෙන් රජය විසින් පසුගිය 20 වනදා සිට මෙම මාස 30 වනදා දක්වා දිවයිනටම බලපැවැත්වෙන ලෙස නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා. නමුත් එලෙස පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 6 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. සිකුරාදා රාත්‍රී 10ට පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය මෙම මාස 30 වන සඳුදා උදෑසන 4ට ඉවත් කිරීමට තිබුණත් අද පැවති කාර්යසාධක බලකාය රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සැප්තැම්බර් මාසේ 6 වෙනි සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දුන්නා. මේ අනුව දැනට පවතින ක්‍රමවේදයේ යටතේම එනම් අත්‍යවශ්‍ය සේවාවන් එවැගේම අනෙකුත් සේවාවන් සඳහා රැකියාවලට යාමට නියමිත අයවලුන් සඳහා ඒ ආකාරයෙන්ම රැකියාවලට යාමටත් එම සේවාවන් පවත්වාගෙන යාමටත් අවසර ලබා දීලා තිබෙනවා. කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සොයා සිදු කරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 626 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 59621ක් බවයි පොලිසිය සඳහන් කළේ. ශ්‍රී ලංකා පොලිසිය විසින් ඊයේ දිනේදී බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ප්‍රධාන මාර්ග බාධක 13ක් පමණ ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඊයේ දිනේ මාර්ග බාධක 1076ක් පමණ ශ්‍රී ලංකාව පුරාම ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී පුද්ගලයන් 626 දෙනෙකු සහ වාහන 91ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසන්නේ සමාජ ඒකරාශී වීම වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවරගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳී සිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු වගයක් ගන්නා බවයි. එහි සඳහන් වන තවත් විශේෂ කරුණක් නම් අදාළ කලාපයේ රටවල් තුළ පනවා ඇති කොවිඩ් පාලන සීමා අතරින් සමාජ ඒකරාශී වීම පාලනයට ශ්‍රී ලංකාව පනවා ඇති සීමා සෙසු රටවලට වඩා වැඩි බවයි. නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් නිවෙස් තුළ රැඳී සිටීමේ ප්‍රතිශතය 60% වැනි සාපේක්ෂ අඩු වගයක පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ඔස්සේ පෙන්වා දී තිබෙනවා. මේ අතර අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී තවත් තීරණ කිහිපයක්ම ගෙන තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී එන්නත් කරන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්නයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි. යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදී ඒ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි මෙහිදී සඳහන් කෙරුණේ.
මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේදී ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බවයි. දැන් අපි එන්නතේ ෆස් ඩෝස් එක 100%ක්ම වගේ දීලා. දැන් සෙකන්ඩ් ඩෝස් එකෙත් අපි 156ක විතර ඉන්නවා. ඉතින් මේ 31 කනදා වෙනකොට අපිට තවත් ගාලා 185ක් විතර අපිට කරගන්න පුළුවන්. එහෙම වෙලා තවත් සුමාන දෙකක් අපි දුන්නොත් ඊටත් පස්සෙත් මේක තත්ත්වයේ තියෙනවා නම් වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඊට වඩා යාට ගිහිල්ලා බලන්න වෙයි කොහොමද රියලිස්ටික් විදියට මේකට මුහුණ දෙන්නේ කියන එක. ඒක ධර්මම කමිට්මන්ට්. ડોක්ටර්ස්ලා කමිටිස් අපොයින්ට් කළා එහෙම ස්ටඩි කරන්නේ මොන වගේ වද කරන්න පුළුවන් කියන්නේ. වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට වෛරසය ආසාදනය වුවහොත් හැකි ඉක්මනින් රෝහල් ගත කළ යුතු බවත්, එසේ රෝහල් ගතවන පුද්ගලයින් නිසි වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවය ලබා ඉක්මනින් රෝහල් වලින් පිටව යාම වාර්තා වන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම කොවිඩ් ආසාදිතයෙකු නොවන සහ නිවසේ කිසිවකු නිරෝධායනට ලක් නොවන පුද්ගලයෙකු මිය ගියහොත් දේහ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙහි පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සමාලෝචනය කෙරෙනු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. ඊයේ මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පළමු වරට 200 සීමාව ඉක්මවා ගියා. එනව කොවිඩ් ආසාදිත මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමගයි. මේ අතර ඊයේ දිනේත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 4500 සීමාව ඉක්මවා ගියා. පසුගිය අගෝස්තු 25 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. එලෙස මියගිය පිරිස අතරට පිරිමි පුද්ගලයින් 108ක් සහ කාන්තාවන් 101ක් ඇතුළත්. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 8157ක් ලෙසයි. මේ අතර ඊයේ දිනෙන් නව කොවිඩ් ආසාදිතයින් 4602ක් වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1075 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පකුරේ ආසාදිතයින් වන අතර සෙසු ආසාදිතයින් 5 දෙනා විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වනවා. ඒත් සමග මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 4,12,370ක් ලෙසයි. කෙසේ වෙතත් දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ට අමතරව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප්‍රමාද වී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දෛනික කොවිඩ් වාර්තාවලට ඇතුළත් කිරීම සිදු කරනු ලබනවා. ඒ අනුව පෙනී යන්නේ ඇතැම් දිනවලදී මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5000 සීමාවද ඉක්මවා ගොස් ඇති බවයි. මේ අතර පසුගිය දිනවල නේවාස්තික කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ අර්බුදයකට මුහුණ දී තිබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ධාරිතාව වැඩි කිරීම සඳහා ඉදි කළ නවවාට්ටු සංකීර්ණය ඊයේ රෝහලේ බලධාරීන් වෙත භාර දීම සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් මහල් 8කින් යුත් නව ගොඩනැගිල්ලේ 4, 5 සහ 6 යන මහල්වල යුද හමුදාවේ දායකත්වයෙන් එම වාට්ටු ඉදි කර ඇති අතර රෝගීන් 250 දෙනෙකුට එහි ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතිනවා. මේ අතර එළඹෙන නොවැම්බර් මාස අවසානයට පෙර මෙරට අවුරුදු 18ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ මැද භාගය වන විට අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිවරයා හමු වූ අවස්ථාවේදී එමෙන්ම මෙරට පුරවැසියන්ට පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන එන්නත්කරණයක් පිළිබඳවද අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල එන්නත්කරණ කටයුතු සිදු කෙරුණා. ඒ අනුව ඒ යටතේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ ගැමිණි කාන්තාවන් 250කට සයිනෝෆාම් මෙන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද සිදු වුණා. ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි ගැමිණි කාන්තාවන්ට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමිනුයි සයිනෝෆාම් මෙන්නතේ පළමු මාත්‍රාව ලබා දෙනු ලැබුවේ.
මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් මෙන්නත් තවත් මාත්‍රා මිලියන 2ක් හෙට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. කොළඹ චීන තානාපති කාර්යාලය ට්වීට් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එම එන්නත් ඔගයත් සමග අගෝස්තු මාසයේදී දිවයිනට සැපයූ සයිනෝෆාර්ම් මෙන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 7 දක්වා ඉහළ යන බවයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 51231ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,53,191ක් ලෙසයි. ඩෙල්ටා වෛරස ප්‍රභේදය හඳුනා ගැනීමෙන් පසු පූර්ව ලක්ෂණ නොපෙන්වා පුද්ගලයන්ට හෘදයාබාධ හටගැනීමේ තත්ත්වය වැඩි වී තිබෙන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් බවයි. මෙරට ප්‍රථම වරට කොවිඩ් ආසාදිත රෝගියෙකුට කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායම හෘද සැත්කමක් සිදු කර තිබෙනවා. කොවිඩ් පළමු සහ දෙවන රැල්ල පැමිණි අවස්ථාවේ මෙලෙස හෘදයාබාධ වැඩිවීමක් නොපෙන්නූ නමුත් මේ වන විට හෘදයාබාධ හට ගැනීම වර්ධනය වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. දැන් හෘද රෝග ගත්තොත් අපි දැක්කා පහුගිය සති කීපය ඇතුළත අපට heart attack නිසා COVID ලෙඩ වෙනවා. ඒක අපි දැක්කේ නෑ වැඩිපුරම අර පළවෙනි රැල්ලේ. දෙවෙනි රැල්ලේ දැක්කේ නෑ. මේ තුන්වෙනි රැල්ලේ මේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක තමයි මේ හෘද රෝග heart attack වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක මේ ප්‍රභේදයේ විශේෂ ලක්ෂණයක් විදිහට මම දකිනවා හෘද රෝග එක්ක බලනකොට. දවස් කීපයකට පෙර මම මේ කරපු ඒ ටෙන්ටිං ගැන කියනවා නම් තරුණ පුජ්‍යලයක වයස අවුරුදු 41ක් පමණ ඒ පුජ්‍යලයා heart attack එකක් ඇදිලා ලොකු විශාල heart attack එකක්. ඒක ඇත්තේ මේ heart attack එක හැදුනොත් හුඟක් අය ජීවිතත්වයකටපත් වෙනවා. නමුත් එයාට COVID මේ ලෙඩ ඉතින් අපි අරගෙන එයාට අපි ඇන්ජියෝ පරීක්ෂණයක් කරලා ප්‍රතිකාරය කරලා ස්ටෙන්ට් එකක් දාලා ඒ බ්ලොක් වෙලා තිබ්බා. ලොකුම එයාට කොලෙස්ටරෝල් බැඳලා තිබ්බේ නෑ. ලේ ක්ලොට් එකේ තමයි බ්ලොක් වෙලා තිබ්බේ. ඉතින් නමුත් ඒක අපි කියන්නේ මේ COVID රෝගීයෝ අපි වැඩියෙන් දකිනවා. ඉතින් එයාගේ ජීවිතය අපි ගලව ගත්තා. දැන් එයා හොඳට ඉන්නවා. ඉතින් මේක විශේෂයෙන්ම තරුණයටත් පොඩ්ඩක් වැඩියෙන් බලපාලා තියෙනවා. දැක්කා පහුගිය සති කීපය ඇතුළත ලෙඩු 20ක් 25ක් විතර ඒ හැම ලෙඩෙක්ම COVID තියෙන අය. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් heart attack හැදෙන්නේ කොලෙස්ටරෝල් තැම්පත් වෙලා ඒ කොලෙස්ටරෝල් ගැටි ඇවිල්ලා ඒවා පුපුරලා එතන ඇති වෙන ක්ලොට් එකක් එහෙම නැත්නම් ලේ ගැටිත්තක් නිසා හෘද වස්තුවේ නාලය බ්ලොක් වෙනවා. ඒ නිසා තමයි heart attack ඇති වෙන්නේ. නමුත් මෙහිදී හෘද වස්තුවේ කිසිම කොලෙස්ටරෝල් බැඳීමක් නැහැ. නමුත් හෘද වස්තුවේ නහර හොඳට තියෙනවා. එකපාර ක්ලොට් එකක් එනවා. මේ එන්නේ අර COVID ඉන්ෆෙක්ෂන් එක නිසා. ඒ නිසා මං හිතන්නේ හුඟක් වෙලාවට වෙන්නේ මේක මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් පෙනහැල්ලට කිඩ්නි එකට අනිත් අවයව වලට බලපානවා වගේම මට පෙනී යනවා හෘද වස්තුවට මේක අර අනිත් ප්‍රභේද වලට වැඩිය ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමක් කරනවා කියලා. අපි ඇත්තෙන්ම මම කියන්න ඕනේ මහ ජනතාවට මේ තත්ත්වය ඇති වෙලා තියෙන නිසා හුඟක් වෙලාවට පපුවේ කැක්කුමක් එහෙම නැත්නම් හතියක් එහෙම නැත්නම් මේ ඇවිදිනකොට පොඩි පපුව මැදින් හිර කිරීමක් ඒ වාගේ අසාමාන්‍ය දෙයක් සාමාන්‍ය පුජ්‍යලයකට එනවා නම් මේ වකවානුවේ ඒ කියන්නේ නිරෝගී පුජ්‍යලයකට ඒ වාගේ දෙයක් එනවා නම් ඒ කැක්කුමක් පපුවේ කැක්කුමක් විශේෂයෙන්ම ඇත්තෙන් බලාගෙන ඉන්න එපා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඉන්දියාවේ සමස්ත වැඩිහිටි ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් සාර්ථකව එන්නත් කරණයට ලක් කර ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. මේ වන විට අසල්වැසි ඉන්දියාවේ ඉලක්කගත ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට එනම් මිලියන 473ක පිරිසකට කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විට කොවිෂීල්ඩ්, කොවැක්සින් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 610කට වැඩි ප්‍රමාණයක් එලෙස ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඉලක්කගත සීලම පුද්ගලයන් වෙත මේ වසර අවසානයේ වන විට කොවිඩ් එන්නත් ලබා දීම ඉන්දියාවේ අපේක්ෂාව වන බව එරට මාධ්‍ය වාර්තා කළා. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුලද ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 44658ක් සහ මරණ 496ක් වාර්තා වී තිබෙනවා. එහිදී වැඩිම ආසාදිතයන් සහ කොවිඩ් මරණ වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන් බවයි එරට සෞඛ්‍ය අංශය අවධාරණය කර ඇත්තේ. මේ අතර COVID-19 වසංගතය හමුවේ අගුළු දමා ඇති ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ නගර නැවත විවෘත කිරීමේ සැලසුම් පිළිබඳව අගමැති ස්කොට් මොරිසන් සහ ප්‍රාන්ත මහ ඇමතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් සිඩ්නි නුවර COVID-19 ආසාදිතයන් වාර්තා වීම ගෙවී ගිය දිනේ ඉතා සුළු වශයෙන් අඩු වී ඇති නමුත් ඔස්ට්‍රේලියානු රජය
විසින් එරට පුද්ගලයන් 70% සිට 80% දක්වා ප්‍රමාණයක් එන්නත් කිරීමේ අනුපාතයට පැමිණෙනතුරු රට විවෘත නොකිරීමේ සැලසුමකට පැමිණ සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් අගුළු දමා මාස දෙකක් ගතව තිබියදීත් සිඩ්නීහි දෛනික ආසාදන ඉහළ අගයක පැවතීම ඇතැම් ප්‍රාන්ත ජනයාගේ කනස්සල්ලට හේතු වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් ආසාදන ඉහළ යමින් තිබියදී ඔක්තෝබර් මාස අවසානය වන විට ඔස්ට්‍රේලියාවේ එන්නත් කරණය කිරීමේ අනුපාතය 32% සිට 70% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද තවමත් එම අගයට ළඟාවීමට හැකියාවක් නොමැති වී තිබෙනවා. මේ අතර නවසීලන්තයේ අගුළු දැමීම් තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳ තීරණයද අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් එලෙස ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව තිබියදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයන් 70 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි විදේශ වාර්තා අනාවරණය කර තිබෙනවා. මෙම වසරේ උසස් පෙළ විභාගයට සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. 2021 උසස් පෙළ විභාගය සහ පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් මාස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් 2021 උසස් පෙළ විභාගය සහ පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් බාර ගැනීමේ කාල සීමාව පසුගිය 15 වනදා අවසන් වීමටයි නියමිතව තිබුණේ. ඒ අනුව මෙතෙක් ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අපේක්ෂකයින්ට තවදුරටත් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා. 2021 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නොවැම්බර් මාස 14 වනදා සහ උසස් පෙළ විභාගයේ නොවැම්බර් මාස 15 වනදා සිට දෙසැම්බර් මාස 10 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යාංශයේ රාජකාරී බාර ගැනීමෙන් අනතුරුව පළමු වරට ගුරු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හමු වී තිබෙනවා. එහිදී පළමුව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ වෘත්තීය සමිති නියෝජිතයින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර ඉන් අනතුරුව තවත් වෘත්තීය සමිති කිහිපයක් ඔහු හමු වී සාකච්ඡා කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව තිබෙනවා. එහිදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවැත් වූ සාකච්ඡා සාධනීය බවයි. සීනි කිලෝවක මිල මේ වන විට වෙළඳ පොලේ පවතින්නේ ඉහළ අගයකයි. කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ මෙම තත්ත්වය සඳහා කිසිදු පියවරක් ගැනීමට ඔවුනට නොහැකි බවයි. මේ සීනිවල ප්‍රශ්නය ප්‍රධානව මම දකින්නේ රටේ සීනි වලට තියෙන ඉල්ලුමයි සැපයුමයි පිළිබඳ ප්‍රශ්නයක් තියෙන. මේකට පාරිභෝගික අධිකාරිය හැටියට මැදිහත්වීමක් කරන්න අපිට පුළුවන්. රජය විසින් තීරණයක් ගත්තොත් පාලන මිලක් ගන්න ඕන කියලා. එතකොට අපිට පුළුවන් ඒකට මැදිහත් වෙලා ඒ නියාමනය රට තුල සිද්ධ කරන්න. ඒ හැරෙන්න මේක ඇත්තටම පාරිභෝගික අධිකාරිය හැටියටත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද පාලන මිල ඉවත් කරාට පස්සේ පාරිභෝගික අධිකාරිය හරහා අපිට ගිහිල්ලා එහෙම වෙලෙන්දුන්ට කියන්න බෑ මේක ගාන අඩු කරන්න. එහෙම නීතියක් නැහැ. මේකට අවශ්‍ය සැපයුම වැඩි කරාම මේ ප්‍රශ්නේ අඩු වෙන්න ඕනේ. ඉතින් දැනට රටේ සීනි තියෙනවා නම් සීනි හංගන් ඉන්නවා නම් පුළුවන් අපිට ඒකට විරුද්ධව ක්‍රියා කරන්න. මේක වෙලඳුන් විසින් කරපු දෙයක්ද සීනි ගෙන්නන පුද්ගලයන් හරහා වෙච්ච දෙයක්ද? මේක ඉබේම ඇති වෙච්ච දෙයක්. ඉල්ලුමට අනුව අවශ්‍ය සැපයුම නැති වුනහම ඉතින් ඒ භාණ්ඩේ මිල ඉහළ යනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේක අතර තුලේ ඉන්න පුළුවන් කූට ව්‍යාපාරිකයෝ කූට වෙලෙන්දු මේ අනවශ්‍ය විදිහට මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න මංගේ ලාභය තර කරගන්න විදිහ වැඩක් කරන දේවලුත් කරන්න ඉඩ තියෙන මේ වෙලාවේ. මිනිසාගේ ළඟම හිතවතා ගැන අතීතයේ සනිටුහන් වූ අපූරු කතාවක් මේ. මිනිසාගේ ළඟම හිතවතා තවත් මිනිසෙකු නොවෙන තරමටම සමීප හිතවතෙක් මිනිසාට ඉන්නවා. ඒ තමයි සුනකයා. ඔව්, ඈත අතීතයේ ඉඳලම මිනිසාට හීලෑ සතුන් අතර මුල් තැනක හිටියේ සුනකයින්. හොඳ මතක ශක්තිය තියුණු ඉව වගේම ලෙංගතු පැවතුම් මෙසුනකයින්ගේ ගතිලක්ෂණ අතර වූ නිසාම බොහෝ තැන්වල මිනිසාගේ ආරක්ෂකයා වුණෙත් මිතුරා වුණෙත් සුනකෙක්. ඉතින් ඔය විදියට හැම අතින්ම මිනිසාට හිතවත් වුණු සුනකයින් අතීතයේ මිනිසාගේ දිවි රැක ගන්නට පවා හේතු වුණු වීරයෙක් වග ඔබ දැන සිටියාද? මේ කියන්නේ ඒ ගැන. ඒ ලෝක යුද්ධ සමය. බලය වෙනුවෙන් මිනිසුන් එකිනෙකා හා යුද වැදුණු සමයක්. තම රට වෙනුවෙන් දහස් ගණනක් සොල්දාදුවන් යුද බිම්වල යුද වදිද්දී එකී යුද පෙරමුණුවල මිනිසාගේ ළඟම හිතවතා වූ සුනකයාත් සිටියා.
ඒ තවත් සුනකයෙකු විදිහට නම් නෙවෙයි. ප්‍රථමාධාරකරුවෙකු විදිහට. ලෝක යුද්ධ සමයේදී යුද පිටිවල මියගිය සොල්දාදුවන් වගේම තුවාල ලබා තාමත් ජීවත් වෙන්න වාසනාව තිබූ සොල්දාදුවනුත් හිටියා. ඒත් කිසිවක් කර කියාගත නොවූ තැන්වල කිසිවෙකුගේ සරණක් නොවූ තැන්වල එකී සොල්දාදුවන් පනායදිමින් සිය රට වෙනුවෙන් දිවිපුදන්නට වුණා. ඒත් ඔවුන්ගේ අවාසනාවන්ත ඉරණම වෙනස් කළේ මිනිසාගේ ළඟම හිතවතා. ලෝක සංග්‍රාම සමයේ එක් හමුදා පදනම් කරගත් රතුකුරුස සමාජ විසින් සුනකයින්ම පුහුණු කළා ප්‍රථමාධාරකරුවන් විදිහට. කෑම පැකැට්ටුවක් වතුර බෝතලයක් සහ ප්‍රථමාධාර සැපයුම් සහිත සැඳෑල බෑගයක් මේ ප්‍රථමාධාර සුනකයින්ගේ පිට මත පළඳවා තිබුණා. ඒවගේම මියගිය සොල්දාදුවන් වගේම තාමත් පණ ගැහෙන සොල්දාදුවන් වෙන වෙනම හඳුනාගන්න ඒවගේම ඔවුන්ගේ සහයට තමා පැමිණ සිටින බව අඟවන්න සූක්ෂම කරුණු පවා මෙසුනකයින්ට පුරුදු පුහුණු කෙරුණා. ඉතින් යුදබිම්වල සොල්දාදුවන් යුද වැදෙන වෙලාවල්වලදි වගේම යුද්ධ අවසන් වූ පසුවත් ප්‍රථමාධාර සුනකයින් සිය රාජකාරී ආරම්භ කරනවා. ඔවුන් වේගයෙන් යුද පිටිය වෙත දිව යනවා. තුවාල ලැබූ සොල්දාදුවන් වගේම තාමත් ජීවතුන් අතර සිටින සොල්දාදුවන් ඉක්මනින් හඳුනා ගන්නවා. පසු ඔවුන් ළඟ වැතිරී තමන්ට පුරුදු පුහුණු කළ අයුරින් ප්‍රථමාධාර කට්ටල සොල්දාදුවන්ට ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි. තනිවම ප්‍රථමාධාර කරගත නොහැකි සොල්දාදුවෙකු හෝ පණ අයිදිමින් සිටින සොල්දාදුවෙකු වේ නම් ඔවුන්ගේ හිස්වැසුම හෝ ඇඳුම ඉරාදමමින් ඉන් කැබැල්ලක් ළඟම ඇති යුද කඳවුර වෙත රැගෙන යන්නටත් ඔවුන්ට හැකියාව තිබුණා. එවිට එම කඳවුරුවල සොල්දාදුවන් ප්‍රථමාධාර සුනකයාද සමග එහි පැමිණ ප්‍රතිකාර අරඹනවා. ඔන්න ඔය විදිහට යුද පිටිවල පනාදින සොල්දාදුවන් දහස් ගණනකගේ ජීවිත බේරාගන්න එදා ප්‍රථමාධාර සුනකයෙන් ඉවහල් වෙලා තියෙනවා. එනිසාම ඔවුන් හැඳින්වුණේ දයාවේ සුනකයින් ලෙසයි. ඒත් දන්නවද එකී තම රාජකාරිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ ප්‍රථමාධාර සුනකයින් බොහොමයක් යුද පිටියේ වීරයන් ලෙස විරුදාවලි ලැබුවා. හිතන්න මේ හිතවත්කම කොයිතරම් නම් ප්‍රබලයිද. ඊට මේ හා සමාන සාක්ෂි ගොන්නක්ම අතීතයෙන් හමු වෙනවා. එදා ලෝක යුදබිමේ පනාදින සොල්දාදුවන්ගේ එකම ජීවිත බලාපොරොත්තුව වෙද දුරෙකුටත් වඩා ප්‍රථමාධාර සුනකයෙකු වන තරමටම මිනිසා සහ සුනකයා අතර හිතවත්කම බලවත් වුණා. ඉතින් එදත් අදත් මිනිසාගේ ළඟම හිතවතා සුනකයා යන වදන ප්‍රත්‍යක්ෂ වන්නේ අන්න ඒ නිසාමයි. අවධානය විදෙස් පුවත් වෙත. ඊයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපළ වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරයෙන් ඇමරිකානු සොල්දාරුන් ඇතුළු පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපළ ඉදිරිපිට ඊයේ සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකෙන් එක්සත් ජනපද සොල්දාදුවන් 13 දෙනෙකු කුඩා ළමුන්ද ඇතුළත්ව 110කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එහි එක් පිපිරීමක් කාබුල් ගුවන්තොටුපළෙහි ඇබේ දොරටුව අසලදීත් අනෙක් පිපිරීම ඒ අසල ඇති බැරන් හොටලේ අසලදීත් පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඊයේ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දහස් ගණනක් ඇෆ්ගන් වැසියන් සිය රටින් පිටවීම සඳහා ඇබේ දොරටුව ඉදිරිපිට එක් රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එලෙස ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක් හේතුවෙන් හමීඩ් කාර්සායි ගුවන්තොටුපළ අසලට නොපැමිණෙන ලෙස එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය විසින් අනතුරු ඇඟවීමෙන් පසුව මෙම පිපිරීම් සිදුවීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම පසුගිය 2011 වසරේ අගෝස්තු මාසයේදී හෙලිකොප්ටර් යානයක් බිම හෙලීමෙන් ඇමරිකානු සොල්දාදුවන් 30 දෙනෙකු මිය යාමෙන් පසු ඇෆ්ගනිස්තානයේදී එක් සිදුවීමක් තුලදී මියගිය වැඩිම එක්සත් ජනපද හමුදා සංඛ්‍යාව මෙය බවටද විශ්වාස කරනවා. එමෙන්ම මේ වන විට එම ප්‍රහාරයේ වගකීම ISIL නම් IS සංවිධානයට අයත් ත්‍රස්ත සංවිධානයක් විසින් බාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කුමන ප්‍රහාර එල්ල වුවද ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක මුදවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබෙනවා. ඒ අනුව එම මෙහෙයුම අතරමඟ නතර කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ. එමෙන්ම ත්‍රස්ත ප්‍රහාර හමුවේ එම මෙහෙයුම් කඩා කප්පල් කිරීමේ හැකියාවක් නොමැති බවත් ත්‍රස්තවාදීන්ට මේ සඳහා වන්දිගේවීමට සිදුවනු ඇති බවටත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එසේ වෙතත් තලේබාන් සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්තානයේ අත්පත් කර ගැනීමෙන් අනතුරුව පසුගිය 15 වනදා සිට මේ දක්වා ඇමරිකාව විසින් පුද්ගලයන් ලක්ෂයක පමණ පිරිසක් ගුවන් මගින් ඉවත් කර ඇති බව වාර්තා වනවා. මේ අතර ඊයේ දිනේ ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරය ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් හෙලා දැක තිබෙනවා. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ පවතින නොසන්සුන් වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවක් ඇඳවීමටද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එහි ස්තීර සාමාජික රටවල් වන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව සහ චීනය යන රටවල් සඳහා ආරාධනා කරමින් ඊයේ දිනේ ජගත් මහලේකම්වරයා විසින් ලිපියවා ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කර තිබෙනවා. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට අගෝස්තු 28 වැනිදා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව සනිටුහන් කරමින් මාටින් ලූතර් කිං විසින් I have a dream පාගමන වොෂින්ටන් DC නුවරදී පවත්වා ඇත්තේ 1963 වසරේ අගෝස්තු මාස 28 වන දිනයි. සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා මෝටර්ස් ස්වාධීන සමාගමක් බවට පත්ව ඇත්තේ 1937 වසරේ අගෝස්තු මාස 28 වන දිනයි. නාසා ආයතනය විසින් දියත් කළ ගැලීලියෝ පර්යේෂණාගාර යානය අයිඩා ග්‍රහකය වටා පියාසර කරමින් පළමු වරට එහි ඡායාරූපයක් ලබාගෙන ඇත්තේ 1993 වසරේ හෙට වැනි දිනකයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුයමු හෙටත් සවස 6:00 තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.